තෙරුවන් සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම සදහම් වසන්නට අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනිය මේ පැයට නියමිතව සංනිවේදනය කරන දායකත්ව සදහම් දෙසුම මෙලෙසින් ආරම්භ කරන්නේ. සදයවත්නි මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනයෙන් බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ වරකාපොළ හැලකල තංගෝවිට අමරාවතිය සදහම් සෙනසුන බියකම සමගමාවත ශ්‍රී සම්පුත්තරාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය මධ්‍යස්ථානාධිපති පූජනීය කැලණී අජිත පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම දොහොත් මුතුනත් මැද සාතු නතින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද මේ උතුම් වූ දේශනාව උදෙසා සිය පුණ්‍යකාමී දායකත්වය එකතු කරනවා දෙහිවල බෙල්ලන්තර පාර පළමු පටුමගේ පදිංචි චමරී සාගරිකා පතිරණ මහත්මිය පුතුණුවන් වන ගීත්ම ප්‍රනාන්දු සහ දියණිය වන නතාලි ප්‍රනාන්දු සහ ලේලිය වන පියුමි මුරගේ සහ බෑණනුවන් වන නුවන් සුරංග යන සදැහැති පින්වත් පිරිස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුත්තන්ත පිටකේ මජ්ක්‍ධිම නිකායේ භික්ඛු වග්ගෝ චූල මාලුංඛ්‍ය සුත්තන්ති තුන් ලෝම ප්‍රඥා ලෝකයෙන් ඒකාලෝක කොට වදාළ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහා රහතන් වහන්සේගෙන් නැරඹි සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී වූ නික්ලේසී මහා රහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවත එන බුද්ධ ශ්‍රාවක ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද මෙම රූපවාහිනී දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ දෙහිවල බෙල්ලන්තර ප්‍රදේශවාසී සදැහැතියන් පිරිසක් විසින්. ඉතින් තමන්ගේ බාල පරපුරට
පූර්වාදර්ශ සපයමින් මල් වට්ටිය අත ගැස්වීම, දැහැත් වට්ටිය පූජා කිරීමටත් මේ පුංචි දූල පුතාලව සම්බන්ධ කර ගැනීමෙන් පිනතුන් සිද්ධ කරන්නේ මේ හැදෙන පරපුරට මහානීය අනුග්‍රහයක්. ඉතින් පළමු කොට මෙවැනි ධර්ම දානමය පින්කමක දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් අපි ඔබට සෙත් පතමින් ආශිර්වාද කරනවා. ඔබ හැමතෙම මෙම ධර්ම දානමය කුසලය ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්ව අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා. පින්නතුනි, ධර්මයේ හැසිරෙනකොට කුසලතා මතුවෙන්නේ තමන් තුළින්මයි. හැබැයි ධර්මයේ හැසිරෙනකොට කුසලතා විතරක් මතුවෙනවාම නෙමෙයි, දුබලතාත් මතුවෙනවා. කුසලතා තේරුම් ගැනීමට නුවණ තියෙන්නට ඕනේ වගේම දුබලතා තේරුම් ගන්නත් නුවණ තියෙන්නට ඕනේ. ධර්මයේ ටිකක් අනුගමනය කරගෙන යනකොට අපි තුල අපිට නොදැනීම මමත්වයක් ගොඩ නැගෙනවා. මාන්නයක් ගොඩ නැගෙනවා. අපි ඒක මෙහෙම හිතමුකෝ. සිල් නොරකින්න සමාජයක යම් කෙනෙක් සිල් රකින්නවා. එතකොට Tamanට තමන්ව කැපිලා පේන්නේ නැද්ද? පේනවනේ. අන් අයටත් තමන්ව කැපිලා පේන්නේ නැද්ද? පේනවනේ. බොහෝ විට ඒ සීලයක් ආරක්ෂා කරන කෙනා වෙන්නේ අන් අයවත් සීලයට ගැනීම නෙමෙයි. ඕගොල්ලන්ට තාම පන්සිල්වත් නැහැනේ. ඒකට මම හොඳට පන්සිල් රකින්න කෙනෙක්. ඕගොල්ලන්ට මේ පොයේටවත් නිවාඩුවක් ගන්න බැරි හැටි. මම නම් එක පොයක් නැර සිල් ගන්නවා කියලා තමන් එහෙම කියන්නේ තමන් තුල අර ලොකු මහාන් තත්වයක් හිතේ තියාගෙන නොවේ. නමුත් ඒ තුලත් යම්කිසි අවුලක් තියෙනවා. ඒකට කියනවා අත්තුක්කංසන පරවම්බන කියලා. තමන්ව හුවා දක්වනවා, සියුම් විදිහට අනුන්ව හෙලා දකිනවා. එතකොට එවැනි ප්‍රකාශ කරනකොට අන් අයට ගැටීමක් ඇති වෙනවා. මේ අයට නම් ඉතින් ඒවට නිවාඩු තියෙනවා. මේ අයට හොඳට ධනෙ ආදායම් මාර්ග තියෙනවා. අපිට ඉතින් පොයට කියලා අමුතුවෙන් නිවාඩු ගත්තොත් එහෙම අපිට කොහෙන්ද ආදායම් එන්නේ කියලා අර ධර්මයේ නොහැසිරෙන කෙනා ඒ ධර්මයේ නොහැසිරීම සම්බන්ධයෙන් හේතු එකතු කර ගන්නවා. හේතු එකතු කරගෙන ධර්මයේ හැසිරෙන අයගේ ජීවිත කඩා වැටෙනකම් බලාගෙන ඉන්නවා. අපි හිතමුකෝ ධර්මයේ හැසිරෙන කෙනෙක්ගේ අතින් දුර්වලතාවයක් සිද්ධ වුණා කියලා. ඒ ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනා ඔච්චම් කරනවා. ඇද්ද ඔහෙලා? මහා ලොකුවට සුදු පිරිවට දාගෙන සිල් රැකගෙන පන්සල් ගානේ ඇවිද්දා. ඕක කරගන්න ඕනුනේ. කියන්නේ නැද්ද? එහෙම වෙනවා. මානසිකව දුබලයන් රැසක් ඉන්න ලෝකික තමයි අපි ජීවත් වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ හැසිරෙන කෙනෙකුට කුසල් දහම් රඳන්නේ නැති කරුණු පහක් තියෙනවා කියනවා. උන්වහන්සේ මේ කුසල් ධර්මයන් නොරැඳීම හරියට හඳුන්වනවා පෙරහන් කඩේ වගේ කියනවා. පෙරහන් කඩේ එහෙම කිරිගොට්ට කියලා කියමුකෝ. දැන් මේ බොහෝ විට බණ අහන ස්ත්‍රීන් නිසා කිරිගොට්ට කියන එක සමීපයිනේ. නේද? ඒතර කිරිගොට්ටෙන් මොකද්ද කරන්නේ? කිරි පෙරා ගන්න එක. පෙරහන් කඩෙන් කරන්නේ ජලය පෙරා ගන්න එක. භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් හිතක කාමයට බලවත් කැමැත්තක් තියෙනවා නම්, ඒ කියන්නේ කාමච්ඡන්දයක් තියෙනවා නම් කුසලයේ හැසිරුණත් කුසලයේ රඳන්නේ නැහැ කියනවා. පෙරහන් කඩේට පැන් දැම්මා වගේ පෙරිලා යනවා. කුසලයේ පෙරිලා යනවා, රඳන්නේ නැහැ. ගැටුණු සිත බලවත් නම්,
ඒ කියන්නේ ව්‍යාපාද නීවරණේ බලවත් නම් කුසලයේ රැඳෙන්නේ පෙරිල යනවා. පෙරහන් කඩෙන් පැන් පෙරෙනවා වගේ. නිදිමත කම්මැලිකම වැඩි නම් කුසල ධර්මයන් දියුණු කරන්නට උත්සාහය වෙරවීරිය ගත්තත් කුසල ධර්ම රඳන්නේ පෙරිල යනවා. නොසන්සුන් බව බහුලයි නම් පසුතැවීම බහුලයි නම් කුසල ධර්මයන් එවැන් හිතක රඳන්නේ පෙරෙනවා. සැක බහුලයි නම් කුසල් රඳන්නේ පෙරිල යනවා. පැහැදිලිනේ. එතකොට සාමාන්‍යයෙන් අපි අහලා තියෙන මෙහෙම කියමනක් ගඟට කපා දාපු මොන වගේද? ඉනි වගේ. රඳනවද? රඳන්නේ. ගංගාව හැම විටම නේද? යටි අතට සයුර දෙසට නැමිලා තියෙන්නේ. අපි මේ දියුණු කරන කුසල ධර්මයන් රඳන්නේ නැත්තම් ඒවත් හරියට මොන වගේද? ගඟට කපපු ඉනි වගේ. දැන් මේ අද ඉගෙන ගත්ත අලුත් කාරණයක් පෙරහන් කඩේට දාපු පෑන් වගේ නේද? කිරි ගොට්ටෙන් කිරි පෙරලා ගියා වගේ. පංච නීවරණ බලවත් නම් ඒ හිතේ කුසල් රඳන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලවලත් හැම දිනාම සම්මාදිට්ඨියට පැමිණියා නොවේ. ඇතැම් විට ධර්මයේ නාමයෙන් ප්‍රශ්න හදාගත් අයත් ඉඳලා තියෙනවා. අද කතා කරන්නේ එහෙම එක්කෙනෙක් ගැන. මේ කෙනාගේ නම මාළුන්ගේ පුත්ත. දේශනාවේ මූලාශ්‍ර ගැන සඳහන් කළොත් සූත්‍ර පිටකයෙහි මජ්ක්‍ධිම නිකායට අයත් බික්ඛු වග්ගයේ තමයි මේ චූල මාළුන්ගේ පුත්‍ර සූත්‍රය සඳහන් වෙන්නේ. මෙහි තවත් සූත්‍රයක් තියෙනවා මහා මාළුන්ගේ සූත්‍රය කියලා. දැන් මෙතන මහා කියලා කියන්නේ සවිස්තරාත්මක දේශනාව. අද කතා කරන්නේ චූල මාළුන්ගේ සූත්‍රය. ඒක උඩේ මෙහිමයි. භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට මාළුන්ගේ පුත්ත කියලා ස්වාමින් වහන්සේ නමක් ඒ අවටම තනි වෙලා භාවනා කළා. තනි වෙලා භාවනාවෙන් කල් ගෙවනකොට මාළුන්ගේ පුත්ත ස්වාමින් වහන්සේට මෙන්න මේ වගේ අදහසක් ඇති වුණා. මොකද්ද අදහස? මේ ලෝකෙ මිනිස්සු එක එක දෘෂ්ටි වලට අහු වෙනවා. එක එක මත දරනවා. භාගතුන් වහන්සේත් ඇතැම් මත බැහැර කරලා තියෙනවා. භාගතුන් වහන්සේ මේ මත වලට හරියටම ඉලක්කයට පිළිතුරක් දීලත් නැහැ. ඉතින් මේක මට ප්‍රශ්නයක්. භාගතුන් වහන්සේ හැමදේම දන්නවා කියලා කියනවා. හැමදේම අවබෝධ කරා කියලා කියනවා. සම්මා සම්බුද්ධයි කියලා කියනවා. නමුත් උන්වහන්සේ මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නේ ඇයි? දැන් කවුරු ගැනද සැකේ ආවේ? බුදුරජාණන් වහන්සේ ගැන සැකේ ආවා. උන්වහන්සේ සර්වඥයි කියලා කියනවා. සර්ව කියන්නේ සියල්ල, අඤ්ඤ කියන අවබෝධ කළ. ඒ සර්ව අඤ්ඤ කියන වචන දෙකෙන් තමයි ඒක සංදි වෙලා සර්වඥ කියන වචනේ හැදෙන්නේ. ඒතර සියල්ල අවබෝධ කළා නම් බුදුරජාණන් වහන්සේ එයි මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු නොදුන්නේ. දැන් මහා පඬිත අදහසක් වගේ නේද හිතෙන්නේ. දැන් අපේ කාලෙත් එහෙම ප්‍රශ්න හටගන්නේ නැද්ද? නේද? ප්‍රශ්නයක් හටගත්තට පස්සේ තමන්ගේ ප්‍රශ්نين අන් අයව නටවන්න බලනවා. දෙනව බලන්න උත්තරේ. ඔහේ වැඩකාරයෙක් නම් අන් අයට අභියෝග කරනවා. ධර්මයේ තියෙන තව කෙනෙක්ට අභියෝග කරන්නද අවබෝධ කරන්නද? දැන් මෙතන මේ මාළුන්ගේ ස්වාමීන් වහන්සේට අදහස් ඇති වුණේ අභියෝගාත්මක විතර්කයක් පැන නැග්ගා. මේ ලෝකේ විවිධ මත තියෙනවා, දෘෂ්ටි තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා මේවට පිළිතුරු දීලා නැහැ. ඒ මොකද කියලා හිතුණා. මොනවද මේ ප්‍රශ්න? මේ ලෝකේ සදාකාලිකයිද? ඔන්න පළවෙනි ප්‍රශ්නය. මේ ලෝකේ සදාකාලිකයිද? ඒ වගේම මේ ලෝකය සදාකාලික නැද්ද? දෙවන ප්‍රශ්නය.
තුන්වන ප්‍රශ්නේ ඇති වුණා. මේ ලෝකයට කෙලවරක් තියෙනවද? බැලූ බැලමට හෙන ගැඹුරුයිනේ. අපිට එහෙම හිතෙනවනේ. මහා ප්‍රඥයෙක් කියලානේ හිතෙන්නේ. ඉතින් Tamanටම Taman ලකුණු දිදී මෙහෙම හිතුවා. මේ ලෝකෙට කෙලවරක් තිබෙයිද? ඒ වගේම ඇති වුණ අදහසක්. මේ ලෝකයට කෙලවරක් නැද්ද? තවත් ප්‍රශ්නයක් ඇති වුණා. ආත්මයත් ශරීරයත් කියන්නේ එකක්ද? ආත්මයයි ශරීරය එකට ඒකාබද්ධ වෙලාද තියෙන්නේ? තවත් ප්‍රශ්නයක් ඇති වුණා. ආත්මය තව එකක්ද? ශරීරය තවත් එකක්ද? ඒ කියන්නේ ආත්මයට වෙන් වෙලාද ශරීරය තියෙන්නේ? වෙන් වෙන්වද තියෙන්නේ? තවත් ප්‍රශ්නයක් ඇති වුණා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? බුදු කෙනෙක් රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් සමුගත්තට පස්සේ කොහෙද ඉන්නේ? එහෙම තැනක් තියෙනවද? තවත් ප්‍රශ්නයක් ඇති වුණා. තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මතු කොහේවත් රඳන්නේ නැද්ද? තවත් ප්‍රශ්නයක් ඇති වුණා. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද? අවසාන ප්‍රශ්නෙත් ඇති වුණා. තථාගතයන් වහන්සේ මරණින් මතු වැඩ සිටින්නෙත් නැද්ද? නැත්තේත් නැද්ද? බැලූ බැලමට ටිකක් කරකෝලා තෑරියා වගේ එකක් නේද? එතකොට මේ ස්වාමීන් වහන්සේ හිතනවා භාගතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා නැහෙනේ. භාගතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා නැති එක මට ඒ තරම් මට අල්ලන්නේ නැහැ. මේක මට රුස්සන්නේ නැහැ. ඒ මොකෑයි පිළිතුරු නොදුන්නේ? දැන් ඇති උනේ මොකද්ද? ශ්‍රද්ධාවක්ද සැකයක්ද? සැකය. සැකය කියන එක හතුරා. ධර්මාබෝධය විතරක් නෙමෙයි. පෞල් ජීවිතයක පවා. නේද? ඒ කියන්නේ සැක කළ යුතු තැන සැක කරන්න ඕනේ. බොරුවට සැක කරනවා නම් හොඳට තියෙන ජීවිතත් අවුල් වෙන්නේ නැද්ද? අවුල් වෙලා යනවා. ධර්මාබෝධයේදීත් සැකේ කියන එක හරියට හානි කරනවා. ධර්මාබෝධයේදී සැකේ කියන එක ප්‍රධාන තැන් දෙකක තියෙනවා. එකක් අර අපි කලින් කතා කරපු විචිකිච්ඡා නීවරණය. අර පෙරහන් කඩෙන් පෙන් වැක්කිරනවා වගේ කියලා කිව්වේ. විචිකිච්ඡාව එක පැත්තකින් නීවරණයක්. විචිකිච්ඡාව කියන්නේ සැකය. විචිකිච්ඡාව තවත් පැත්තකින් මේ සංසාරයට අපි ගැට ගහලා තියෙන බන්ධනයක්. ඒකට කියන විචිකිච්ඡා සංයෝජනය කියලා. එහෙනම් සැකේ කොයි පැත්තෙන් ගත්තත් හොඳ එකක් නෙමෙයි. මේ ස්වාමින් වහන්සේට මේකමයි ඇති උනේ. ඒතර මේ ස්වාමීන් වහන්සේ හිතනවා ඇයි පිළිතුරු නොදුන්නේ? මේක නම් මට රුස්සන්නේ නැහැ. මම මේ ගැන නම් සතුටු වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ මේවට පිළිතුරු නොදීම ගැන මම සතුටක් නැහැ මට. මම භාගතුන් වහන්සේගේම කෙලින්ම අහන්න ඕනේ. මම භාගතුන් වහන්සේගේ මූණටම අහනවා. ඇයි ඔබ වහන්සේට මේවට පිළිතුරු දී ගන්න බැරි කියලා මූණටම අහනවා කියලා හිතුණා දාසක්. තේරෙනවද? ඊට පස්සේ මේ ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න 10 මතක තියාගෙන භාගතුන් වහන්සේ ළඟට යන්න කලින් හිතනවා මම භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාගතුන් වහන්සේට මේකට පිළිතුරු දී ගන්න බැරි වුණොත් මං සිවුරු අරිනවා. කොහොමද වැඩේ හැටි? දෘෂ්ටියට වැඳිලා ගියාට පස්සේ තමන් වෙනසෙන බව තමන්ට පේන්නේ නැහැ. මේකට උත්තර දී ගන්න බැරි වුණොත් නම් මං සිවුරු අරිනවා. භාගතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නොත් නම් මම ශාසනයේ ඉන්නවා. මහාන කමේ ඉන්නවා. දැන් ඔන්න භාගතුන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේට හරි ප්‍රශ්නනේ. නේද? ඇයි උන්වහන්සේට කොයිතරම් මේ වගේ පුද්ගලයෝ පැමිණෙන්නේ නැද්ද? ඒ අවුරුදු 45 පුරාවට උන්වහන්සේ මේ පිරිනිවන් පෑමට ඒ පිරිනිවන් මන්තිකේ සැතපීලා ඉද්දිත් ගොඩාක් දෙනෙක් ආවන උන්වහන්සේ හම්බෙන්න ප්‍රශ්න කරනවා.
උන්වහන්සේ ඒත් මහන්සිය බැලුවද? ඒ කැපකිරීම කෙනෙකුට කරන්න බෑ. දැන් බලන්න රාජ්‍ය හෝ පෞද්ගලික සේවයේ යෙදෙන බොහෝ දෙනෙක් වැඩිමුණුත් අවුරුදු 60ක් වෙනකම් කරයි. නේද? අවුරුදු 55න් තමයි සාමාන්‍ය විශ්‍රාම යන්නේ. ඉග්ලලා 5ක් කරනවා කියලා එකක් තියෙනවනේ. දැන් 61ක් කියලා මට ආරංචි වුණා. කොහොමද දන්නේ? කොහොම හරි අවුරුදු 60ක් කරයි. ඊට පස්සේ ආදායම අඩු නම් ඉතින් කොහේ හරි මේ ආරක්ෂක අංශයේ සේවාවකට, ඒ කියන්නේ සිකියුරිටි සර්විස් එකකට වැඳිනවා. ගොඩක් වියපත් අම්මලා තාත්තලා දැන් ওই ෆුඩ් සිටි වල එහෙම ඉන්නේ. ගොඩාක් ආයතන වල විශ්‍රාම ගිය අම්මලා තාත්තලානේ. පව් ඉතින් හිටගෙන ඉන්නවා. උදේ 8 ඉඳලා රෑ 10 වෙනකන් හිටගෙන ඉන්නවා. දුකක්. මම මෙහෙම එකක් කියන්නම්. ඒ කාරණේ මතක් වෙච්ච නිසා. ඔබ ෆුඩ් සිටියට බඩු ගන්න ගියාට පස්සේ ඒ මොර රස්සාව ඉන්න අයටත් හාල් කිලෝ එකක් හරි අරන් දීලා එන්න. දවල් වෙලාවක නම් බීම බෝතලයක් හරි අරන් දීලා එන්න. මොනවා හරි මෝල්ට් මේ කිරිපිටි පැකට් එකක් හරි අරන් දීලා එන්න. ඒක ලොකු පිනක්. ඒක ඉතින් පරිස්සමට කරන්න. නැත්නම් අල්ලසක් දුන්නා වගේ වෙනවනේ. දැන් අපි නම් එහෙම දේවල් කරනවා විටින් විට. ඒ කියන්නේ මේ සිද්ධිය දැක්කම දුකයි. ඒ ගෙවල් වල සැඳෑ සමයෙන් විවේකයෙන් ඉන්න ඕන අය. නමුත් මූර රස්සාවේ නේද? පව් නේද? අපි එහෙම සංවේදී වෙන්න ඕනේ. එතකොටයි ಗುಣ පිරෙන්නේ. ඒක අතිරේක කාරණයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම මූණටම අහනවා. කාගෙන්ද? බුදුරජාණන් වහන්සේගෙන්. දැන් අර ප්‍රශ්න ටික ඇහුවා. මොකද්ද ප්‍රශ්න ටික? ලෝකය සදාකාලිකයිද ස්වාමීනි? ලෝකේ සදාකාලික නැද්ද? මේ ලෝකෙට කෙලවරක් තියෙනවද? මේ ලෝකෙට කෙලවරක් නැද්ද? ආත්මයත් ශරීරයත් එකයිද? ආත්මය අනෙකක් ශරීරයේ තවත් එකක්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ ඉන්නවද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ ඉන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ එක්ක වැඩ ඉන්නවද එක්ක වැඩ ඉන්නේ නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වැඩ ඉන්නෙත් නැද්ද නැත්තේත් නැද්ද? මට මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර ඕනේ කිව්වා. භාගතුන් වහන්සේ මේ ප්‍රශ්න ටිකට මට පිළිතුරු දුන්නොත් මම ඉන්නම්කෝ ඔබ වහන්සේ ළඟ මහානකම් කරගෙන. හැබැයි මේ ප්‍රශ්න වලට මට පිළිතුරු දුන්නේ නැත්නම් මං සිවුරු අරිනවා. මූණටම කිව්වා. ඒතර බුදුරජාණන්සේ මොකක් හිතෙන්නේ නැද්ද? නේද? එතකොට මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ දන්නේ නැත්නම් කෙලින්ම දන්නේ නැහැ කියලා කියන්නේ. ඔබ වහන්සේ මේක දන්නේ නැත්නම් කෙලින්ම දන්නේ නැහැ කියලා කියන්නේ. ඇයි උත්තර නොදී ඉන්නේ? ඔබ වහන්සේ දන්නවනම් කෙලින්ම දන්නවා කියලා කියන්නේ. යම් දෙයක් දන්නේ නැත්නම් මට නම් හිතෙන්නේ ස්වාමීනි ඍජු කෙනාගේ ස්වභාවය තමයි දන්නේ නැහැ කියලා හෙලිදරව් කරන එක. ඒ ඔබ වහන්සේ කෙලින්ම මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා කිව්වා. ඉතින් භාගතුන් වහන්සේ මේකට පිළිතුරු දුන්නොත් මම ඔබ වහන්සේ ළඟ මහානකමේ ඉන්නවා. හැබැයි ස්වාමීනි මේ ප්‍රශ්නවලට පිළිතුරු නොදුන්නොත් මට මේ මහානකම ඕනේ නැහැ. මං සිවුරු වෙරලා යනවා කියලා කිව්වා. එතකොට භාගතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා මාළුන්ගේ පුත්ත මම ඔබට මෙන්න මෙහෙම දෙයක් කියලා තියනවාද? හරි. ඔබ ඇවිල්ලා මන් ළඟ මහාන වෙන්න. මම මේ ප්‍රශ්න 10ට ඔබට පිළිතුරු දෙන්න. මම කවදා හරි දවසක එහෙම කියලා තියනවාද? ස්වාමීනි එහෙම කිවිස ගැනීමක් නම් උනේ නැහැ. මම මේ ප්‍රශ්න වලට ඔබට පිළිතුරු දෙන්න. පිළිතුරු දුන්නොත් ඔබ මන් ළඟ ඉන්න. හරි මේ ප්‍රශ්න 10ට උත්තර දී ගන්න බැරි වුණොත් තථාගතයන් වහන්සේට ඔබ සිවුරු ඇරලා යන්න කියලා මෙහෙම කිවිස ගැනීමක් මෙහෙම කතිකාවතක් ඇති වුණාද කියලා ඇහුවා. ඒතර කට උත්තර නැති වුණා. මොකද්ද කිව්වේ? අනේ ස්වාමීනි. එහෙම කිවිස ගැනීමක් නම් එහෙම කතිකාවතක් නම් ඇති උනේ නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරනවා. හිස් මනුස්සයෝ
කෙනේවා. ඒක පාලි වචනේ මෝඝ පුරිස. මෝඝ පුරිස කියලා කියන්නේ බුදුරජාණන්සේ ප්‍රඥාව නැති කෙනාව හඳුන්වන පොදු නාමය. මෝඝ පුරිස. මෝඝ කියන්නේ මෝඩ. මොලේ නෑ කියන එක. තේනවද? ඒතරේ සිංහල තේරුම තමයි හිස් මිනිස, හිස් තැනැත්ත. මොනවැන්ද හිස්? ප්‍රඥාවෙන් හිස්, අවබෝධයෙන් හිස්, ශ්‍රද්ධාවෙන් හිස්. මෝඩ මිනිස්සයෝ මේ විදිහට ගිවිස ගැනීමක් වෙලා නැහැ. මම මෙහෙම ගිවිස ගැනීමක් කරගෙන මහාන කරගෙනත් නැහැ කිසි කෙනෙක්ව. ඉතින් මෙහෙම තියෙද්දි මං කාවනම් ප්‍රතික්ෂේප කරන්නද? ඒ කියන්නේ උන්වහන්සේ කෙටියම කිව්වේ මොකද්ද? කැමති කෙනෙක් සිරුරලා යන එකයි ඇත්තේ. කවුරුත් මල් ළඟ ඉන්න ඕනේ නෑ කියන එකනේ කිව්වේ. ඉතින් මෙහෙම ගිවිස ගැනීමක් නැති එකේ මං කාවනම් ප්‍රතික්ෂේප කරන්නද? මම මොකට කෙනෙක්ව ප්‍රතික්ෂේප කරන්නද? මාළන්ගේ පුත්ත යමෙක් මෙහෙම කියනවා නම් ලෝකේ සදාකාලිකයිද සදාකාලික නැද්ද? ලෝකෙට කෙලවරක් තියෙනවද කෙලවරක් නැද්ද? මේ වගේ මේ ප්‍රශ්න ගොතා ගන්නවා නම් ඒ තාක් මම භාගතුන් වහන්සේ ළඟ බඹසර හැසිරෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ මේකට උත්තර දෙන්නේ නැහැ කියලා මාළුන්ගේ පුත්ත තථාගතයන් වහන්සේ විසින් ඒවට කොහොමත්ම උත්තර දෙන්නේ නැහැම තමයි. එයා සිරුවැරලා ගියත් පිළිතුරු නොදෙනේවට පිළිතුරු දෙන්නේ නැහැම තමයි. එකල්ලි ඒ පිළිතුරු නොලැබුණ ඔහු ඒ පිළිතුරු නොලබාම කියන මැරෙන්නේ. ඒවට ඒ තැනැත්තාට පිළිතුරු හොයන්නට කවදාවත් පුළුවන් කමක් නැහැ කියනවා. පිළිතුරු නොලබාමයි කියනවා මරණයට පත් වෙන්නේ. මාළුන්ගේ පුත්ත. ඒක හරියට මේ වගේ දෙයක්. බොහෝසෙයින්ම විසතැවරු ඊතලයකින් පහර කාපු මිනිස්සෙක් ඉන්නවා. කෙනෙක් ඈත ඉඳලා ඊතලයකින් විදිනවා. තේරුණාද? දැන් ඊතලෙන් විද්ද කෙනා කවුද කියලා හරියට හොයාගන්න බැරි වුණා. දැන් ඔන්න කෙනෙකුට ඊතල පාර වැදුනා. හැබැයි ඊතලයට විස හීත් උඩට විස පෝලා තියෙන්නේ. එතකොට ඔහුගේ යහළුවන් ලේ ඥාතීන් එකතු වෙලා ඔහුව ශල්්‍ය වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යනවා. මොකටද? සුව කරන්න. එහිදී ඒ හී පාරෙන් පහර කාපු පුද්ගලයා මෙහෙම කියනවා. මට කියන්න ඕනේ ප්‍රතිකාර කරන්න කලින් මේ මට ඊතලෙන් විද්දේ රජ කුලයේ කෙනෙක්ද කියලා. මට කියන්න ඕනේ මේ ඊතලෙන් විද්ද කෙනා බමුණෙක්ද කියලා. මට මේ ඊතලෙන් විද්ද කෙනා වෙළඳ කුලයේ කෙනෙක්ද වෛශ්‍යෙක්ද කියලා කියන්න ඕනේ. මට මේ ඊතලෙන් විද්ද කෙනා පහත් කුලයේ කෙනෙක්ද ශුද්‍රයෙක්ද කියලා මට දැනගන්න ඕනේ. ඒ තාක් අත තියන්නේ නැහැ කවුරුත් මේ ඊතලෙට කියලා කියනවා. කවුද කියන්නේ? හී පහර වැදිච්ච කෙනා කියනවා. එතකොට මට විද්ද පුරුෂයා ගැන මම යම් තාක් නොදැන්නෙම්ද ඒ තාක්කල් අත තියන්න එපා මේ ඊතලෙට කිසි කෙනෙක් කියලා කියනවා. ඊට පස්සේ මෙහෙමත් කියනවා. යම් කෙනෙක් මට හී පාර විද්දාද ඔහු නාමයෙන් එයාගේ වාසගම මොකද්ද? මොන පරපුරට අයිති කෙනෙක්ද? මොකක්ද එයාගේ කුලය? මොකක්ද ඔහුගේ ගෝත්‍ර නාමය? මං ඒ පුරුෂයාගේ නම නොදන්න තාක්කල් එක්කෙනෙක්වත් අත තියනෝ නෙමෙයි මේ ඊතලෙට. මෙහිමත් පවසනවා කියනවා. මට යම් කෙනෙක් මේ ඊතලයෙන් විද්දාද ඒ තැනැත්තා උස කෙනෙක්ද? එහෙම නැත්නම් මිටි කෙනෙක්ද? එහෙම නැත්නම් මධ්‍යම ප්‍රමාණයේ කෙනෙක්ද කියලා මට සක්සු දක්ෂේ දැනගන්න ඕනේ. ඒ තාක්කල් කිසි කෙනෙක් ඊතලෙට අත තියෙනව එහෙම නෙමෙයි. මෙහිමත් කියනවා. මට යම් කෙනෙක් ඊතලයෙන් විද්දද ඒ තැනැත්තා කළු කෙනෙක්ද? කාල වර්ණයෙන් යුක්ත කෙනෙක්ද? සෞම්‍ය පැහැය ඇති කෙනෙක්ද? එහෙම නැත්නම් දුඹුරු පැහැ ඇති තලෙලු කෙනෙක්ද? මට මේක දැනගන්න ඕනේ. විද්ද කෙනාගේ පාට මට දැනගන්න ඕනේ මොන පාට කෙනෙක්ද මට විද්ද කියලා. ඒ තාක්කල් ඊතලයට කිසි කෙනෙක් අත තියනවා නෙමෙයි. මෙහිමත් පවසනවා කියනවා.
මට හී පහර විද්ද කෙනා කොයි ගමේ ඉඳලා ආපු කෙනෙක්ද? එහෙම නැත්නම් නගරයක ඉඳලා ආපු කෙනෙක්ද? කොයි පළාතක කෙනෙක්ද කියලා මට දැනගන්න ඕනේ. ගම නොදන්න තාක්කල් කිසි කෙනෙක් ඊතලේ අයින් කරනව එහෙම නෙමෙයි. ඔහු මෙහිමත් පවසනවා. යම් දෙයකින් යම් කෙනෙක් මට හී පහර විද්දාද ඒ විද්ද දේ ඡාපයක්ද කෝදණ්ඩක්ද කුමකින් සාධන ලද දුන්නක්ද කියලා මට දැනගන්න ඕනේ. ඒ කියන්නේ දුන්නේ බ්‍රෑන්ඩ් එක මට දැනගන්න ඕනේ. බ්‍රෑන්ඩ් නේම් එක මට දැනගන්න දුන්නේ කොයි රටේ නිෂ්පාදනයක්ද කියලා. බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්න කරන ක්‍රමයනේ. ඒ තරම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට හරි ලස්සනයි. මේ අපේ සවන් තියෙනවනේ මේ කන් අහකට ගන්න හිතෙන්නේ. ඒ තරම් විචිතුරු විචිත්‍ර මිහිරි ලෙස උන්වහන්සේ මේක හිතට කාවදෙන විදිහට කියලා දෙනවා. ඒතර උන්වහන්සේ මෙහෙම පවසනවා. මට මේ ඊතලයෙන් විද්ද කෙනා ඒ දුන්න හදලා තියෙන්නේ ඒ දුන්නට සම්බන්ධලා තියෙන නූල වරා නූලක්ද හුන රැහැණින් කළ දෙයක්ද එහෙම නැත්නම් නහර වැල් වලින් කළ දෙයක්ද? දැන් අපේ ක්‍රමයට කිව්වොත් ඔට්ටපාල වලින් හදපු එකක්ද? රබර් පටියක්ද? එහෙම නැත්නම් කේබල් එකක්ද? ඒ දුන්නට දාලා තියෙන්නේ මොකද්ද? මොකද්ද දාලා තියෙන්නේ? මට දුන්නේ ඒ රබර් කෑල්ල ගැන වේවා. ඒ කේබල් එක ගැන වේවා තොරතුරක් නොදෙන තාක්කල් කිසි කෙනෙක් ඊතලයට අත තියනවා එහෙම නෙමෙයි. ඒ වගේම මට දැනගන්න ඕනේ මට මේ ඊතලයකින් විද්දනේ ඒ ඊතලය අමුලි ඒ කියන්නේ ඒ ඊතලයේ හදලා තියෙන අමුලීයකින්ද එහෙම නැත්නම් වේලිච්ච ලීයකින්ද කියලායි මට දැනගන්න ඕනේ. ඊතලයේ ලීය මට දැනගන්න ඕනේ මොන වගේ එකක්ද කියලා. ඒ වගේම මට ඒ විද්ද ඊතලයේ අග්ගිස්සට හයි කරලා තියෙන්නේ ගිජුලිහිණියකගේ මේ අර පක්ෂීන්ගේ තියෙනවනේ මේ තටු ගැලවෙනවනේ නේ පියාපත්. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා පියාපත් අග්ගිස්සට දාපු ඔය යම් යම් වාර්තාගත වැඩසටහන් වල දෙන්නේ. දැන් රොබින් හුඩ් කියලා එකක් තිබ්බේ දුන්නෙන් ඊතලයෙන්මනේ වැඩ ගියේ. නේද? හරි අපූර්ව කතා මාලාවක් අපි කුඩා කාලේ ගියේ. ඒතර දුන්නේ කියන්නේ ඊතලයේ අග්ගිස්සට දාලා තියෙන්නේ ගිජුලිහිණියකගේ පියාපතක්ද උකුස්සෙක්ගේ පියාපතක්ද රාජලීකගේ පියාපතක්ද මොනරෙකුගේ පියාපතක්ද එහෙම නැත්නම් ලිහිණියෙකුගේ පියාපතක්ද කියලා මට දැනගන්න ඕනේ මේක ටක්කෙටම හරියටම දැනගන්න ඕනේ. එතකන් ඊතලයට අත තියෙනව එහෙම නෙමෙයි. ඔහු මෙහෙමත් කියනවා. යම් දෙයකින් මට විද්දාද ඒ ඊතලයේ යම් ගවයෙකුගේ නහරින් වේවා මිහි ගවයෙකුගේ නහරින් වේවා වලසෙකුගේ නහරින් වේවා වඳුරෙකුගේ නහරින් වේවා වෙලන ලද්දක්ද දුන්න වෙලලා තියෙන්නේ මොකෙන්ද කියලා මට දැනගන්න ඕනේ. ඔහු මෙහෙමත් කියනවා. මට යම් ඊතලයකින් විද්දද ඒ ඊතලයේ තුඩ හීයේ තුඩක් තියෙනවනේ. තේරෙනවද? එතකොටනේ හරියටම ඉලක්කයට ගිහිල්ලා මේ පසාරු කරගෙන යන්නේ. ඒ හී තුඩ මෝහත ඇති උලක්ද ඒ කාලේ තිබිලා තියෙන වේ ඛණ්ඩයකින් කළ එකක්ද යකඩ තලයකින් කළ එකක්ද සතෙකුගේ දතකින් කළ එකක්ද කරවීක පත්‍රයකින් කළ එකක්ද කියලා මට හරියටම දැනගන්න ඕනේ. හීතලේ තුඩ මොනවෙන් නිෂ්පාදනය කරපු එකක්ද කියලා. මාළුන්ගේ පුත්ත ඊතලෙන් පහර කාපු කෙනා මේ විදිහට මේ වගතුග හොය හොයින්ද ගියොත් හතර මායින් හොය හොයින්ද ගියොත් මොකෑ වෙන්නේ? එහෙම්මම මැරිලා යාවි කියලා කියනවා. ඔය වගේ කියන ඔහෙත් තථාගතයන් වහන්සේ පිළිතුරු නොදෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයන්න කල්පනා කළානේ. මාළුන්ගේ පුත්ත තථාගතයන් වහන්සේ විසින් ඒවාට පිළිතුරු නොදෙන ලද්දේමයි. එකල්හි ඒ පිළිතුරු නොලැබුණු ඔහුට පිළිතුරු නොලැබීමයි කියනවා ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙන්නේ. මැරෙනකම් මේවට උත්තර හොයන්න හම් වෙන්නේ නැහැ කියනවා. මාළුන්ගේ පුත්ත මේවාට පිළිතුරු හොයන්නට බැරි වෙන්නේ ඇයි? මක් නිසාද?
මක් නිසාද මේවට පිළිතුරු නොලැබෙන්නේ? මාළුන්ගේ පුත්ත ඔය අහන ඒ ප්‍රශ්න 10 නිවන් අවබෝධයට උපකාරී වෙන දෙයක් නෙමෙයි. ඔබේ අරමුණ නිවනනේ. ඔබ මහාන උනේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය. සියලු දුකින් නිදහස් වීම පිණිස අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස අනේ මාව මහාන කරගන්න. මෙන්න තියෙනවා සිවුරු පාත්‍ර. මාව පැවිද්දෙක් බවට පත් කරගන්න. එහෙම නේද අහනවා මහාන උනේ. ඉතින් එහෙම වහන වෙච්ච එකේ මොනවද මේ හදාගන්න ප්‍රශ්න? ඒක නිසා මාළුන්ගේ පුත්ත මා විසින් පිළිතුරු නොදුන් දෙය පිළිතුරු නොදුන් දෙයක් කියලා මතක තබා ගන්න. මා විසින් ප්‍රකාශ කරන ලද දෙය ප්‍රකාශ කරන ලද දෙයක් කියලා මතක තියාගන්න. මේ ලෝකයට කෙලවරක් තියෙනවද? කෙලවරක් නැද්ද? ලෝකේ සදාකාලිකයිද? ලෝකේ සදාකාලික නැද්ද? මේවත් එක්ක පැටලෙන්න එපා කියනවා. උන්වහන්සේ පවසනවා මාළුන්ගේ පුත්ත. තථාගතයන් වහන්සේ විසින් මේවා දැන් කිසිවක් ප්‍රකාශ නොකරන ලද්දේ කවර හේතුවක් නිසාද? මාළුන්ගේ පුත්ත මේවාට පිළිතුරු දීම යහපත උදා කරන දෙයක් නොවේ. නිවන් මගට මුල් වන දෙයක්ුත් නොවේ. මේ ජීවිතාබෝධයේ පිණිස පංච උපාදානස්කන්ධ ලෝකයට කලකිරීම පිණිස හේතු වන දෙයක්ුත් නෙවෙයි. ඇල්ම දුරු වීමට උපකාර වන දෙයක්ුත් නෙවෙයි. ඇල්ම නිරුද්ධ වීමට උපකාර වෙන දෙයක්ුත් නෙමෙයි. කෙලෙස් සංසිඳ වීමට හේතු වෙන දෙයක්ුත් නෙවෙයි. විශිෂ්ට ඥානයේ පිණිස උපකාර වන දෙයක්ුත් නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන දෙයක්ුත් නෙවෙයි. අමා මහ නිවන පිණිස උපකාර වන දෙයක්ුත් නෙවෙයි. මා විසින් ප්‍රකාශ කරනලා නැහැ කියනවා. ඒ ප්‍රශ්න වලට පිළිතුරු. ඒ ප්‍රශ්න ඔහොම තියෙන්න අරින්න කියනවා. ඕවා නිවන් අවබෝධයට හේතු වෙන දේවල් නෙවෙයි කියනවා. මාළුන්ගේ පුත්ත මම මේවට පිළිතුරු දීලා නැත්තම් මම මේ විදිහේ ධර්ම කතාවක් කරලා නැත්තම් තථාගතයන් වහන්සේ විසින් කුමන වර්ගයේ ධර්ම කතාවක්ද කරලා තියෙන්නේ? ආන් ඒකනේ වැදගත් වෙන්නේ. දැන් තමයි මේ දේශනාවේ අරටුවට එන්නේ අපි. තේරෙනවද? එහෙනම් තථාගතයන් වහන්සේගේ ඉලක්කය මොකද්ද? මොන වගේ ධර්මයක්ද තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ? මාළුන්ගේ පුත්ත තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉදන් දුක්ඛං අරිය සත්‍යං. අන්න අරටුව. මේ වනාහි දුක නම් වූ පරම සත්‍යයි. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මේ වනාහි දුක හට ගැනීම නම් වූ පරම සත්‍යයි. ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මේ වනාහි දුක්ඛ නිරෝධාර්ය සත්‍යයි. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං. මේ වනාහි දුක නිරුද්ධ වීම නම් වූ මාර්ග සත්‍යයි කියලා තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නේ මේ චතුරාර්ය සත්‍ය කියනවා. එහෙනම් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. ඔබට චතුරාර්ය සත්‍ය කොච්චර දුරට අවබෝධ වෙලා තියෙනවද? අපි එකින් එක බලමුද? ජාතිපි දුක්ඛ. ඉපදීම දුකයි කියලා වැටහෙනවද? කොහොමද වැටහෙන්නේ? දුක එනකොට හිතෙනවනේ. අනේ අපොයි මේ ඉපදිච්ච නිසානේ කියලා හිතෙනවද? ඇතැම් කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. ජීවිතේ දුක් කෙනෙකුට හිතෙන්නේ නරක කලදසාවක් ලැබලා. ඇස්වහ කටවහ වැදිලා. කවුරු හරි හදි හූනියම් කරලා වෙන්නේ ඇති. නේද? ග්‍රහචාරය පරස්සතට යනවා ඇති. සෙනසුරා ඔච්චම් කරලා වෙන්න ඇති. නේද? ඔහොමනේ හිතෙන්නේ. ඔන්න ටිකක් ජයයි. ඒතර කියනවා සිකුරා ලබලා වගේ. එහෙමනේ. ඇයි කරදර අඩුයි. ඒතර කරදර අඩුවීම අපිට දායාද කරලා තින්නේ කවුද? සිකුරා. අපි වෙහෙස මහන්සි වෙලා හම්බ කළා නෙමෙයි. සිකුරා තමයි වෙළඳ ව්‍යාපාර දියුණු කරලා තියෙන්නේ. ළමයින්ව විභාග වලින් සමත් කරලා තියෙන්නේ කවුද? සිකුරා. එහෙම නේද? දැන් බලන්න දැන් ඇතැම් අනවබෝධයෙන් කටයුතු කරන බෞද්ධයන් පවා
බෝධි පූජාවක් පවා තියන්න කල්පනා කරන්නේ ජීවිතේ සරු කාලවල නෙමෙයි. එහෙනම් નિසරු කාලවල බෝධි පූජාවක්වත් තියාගත්තා නම් හරි. නේද? මිනිසුන දුක් කරදර එනකොට ආගම දහම මතක් වෙන එක වටිනවා. නමුත් දුක් කරදර එනකොට විතරක් නෙමෙයි ආගම දහම මතක් වෙන්න ඕනේ. අපි මේ ඉපදීම උරුම කරගෙන මේකයි දුක කියලා තථාගතයන් වහන්සේ දේශනා කළානේ. ඒකනේ ප්‍රඥාව කියන්නේ. මොනවද ඉපදෙන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහක් උපදින්නේ. තව විදිහකින් කිව්වොත් ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයක් උපදින්නේ. ඕකට කියනවා උපත කියලා කියනවා. මේක දුකක්. ඒ දුකක් කියලා කියන්නේ. ඒ උපදින දෙයට අපි අයිතිවාසිකම් කියනවනේ. ඒකයි දුක. නැත්නම් ඇහි දුකක් නැහැ. කනේ දුකක් නැහැ. නාසයේ දුකක් නැහැ. දිවේ දුකක් නැහැ. ශරීරයේ දුකක් නැහැ. හිතේ දුකක් නැහැ. අයිතිවාසිකම් කීම තුළ තමයි දුක හටගන්නේ. හිතන්නකො මෙහෙම ඔබට ආදරය කරන්න කෙනෙක් නොමැති තාක්කල් ආදරයේ සම්බන්ධයෙන් අයිතිවාසිකම් කියන්න කෙනෙක් ඉන්නවද? ඇත්තේ නැහැ. නිදහසේ ඉන්නවා. අපි හිතමුකෝ අවුරුදු 12 14 15 වගේ වයස්වල ප්‍රේමයක් නැහැ. දැන් ওই ප්‍රේමයක් කියන එක ගොඩනගෙන අවුරුදු 16 18 20 වගේ කාලවලනේ. ඇයි ලෝකේ කරන ඒවා අපිටත් කරන්න ඕනේ. ඊට ඒවටම අනුබල දෙන විදිහට තමයි ටෙලි නාට්‍ය, චිත්‍රපට, විවිධ දේවල් නිෂ්පාදනය වෙලා නිර්මාණය වෙන්නේ. අපි පොළඹවනවා. ඇතැම් විට නැති අවශ්‍යතාවයක් ඇති කරවනවා. ඒතර හිතන මටත් කෙනෙක් ඉන්න ඕනේ. දැන් නිදහසේ හිටපු කෙනා, නිදහසේ නිදාගත්ත කෙනා, නිදහසේ ඇවිදගෙන ගිය කෙනා දැන් හිර වෙනවා. තේනවද? දැන් ඇමතුම් වලට හිර වෙනවා. කෙටි පණිවිඩ වලට හිර වෙනවා. හිර වෙන්නේ නැද්ද? ඊට පස්සේ බලනවා තමන්ගේ කෙනා තව කෙනෙක් දැහැගන්න මාන බලනවාද? ඊට පස්සේ තමන්ගේ දේ අයිති ඒ කියන්නේ තමන් සතු කරගන්නට ඔන්න ඒකාධිකාරියක් පනවන. එයාට ගන්න එපා ඔයා කෝල්ස්. ඔයා මොකටද එයාට මැසේජ් කරේ? දැක්කද? එතකන් නිදහසේ හිටපු කෙනා අයිතිවාසිකම් කීම යම් දවසක ආරම්භ වුණාද? එදා ඉඳලා දුකෙන් ඉන්න වෙන්නේ. සනීපෙට නිින්දක් නැහැ. තේරෙනවද? ඇතැම් විට මොහුනේ සිනහරැල්ලේ දිගපල්ල වැඩිපුර තිබ්බනම් අයිතිවාසිකම් නොකියන කාලෙක ඊට පස්සේ සිනහරැල්ල පවා කෘතිමයි. සිනහරැල්ලේ දිගපළල අඩු වෙනවා. ඇයි? තමන්ට දුක හදන දේ තමන්ම උරුම කරගෙන. ජාතිපි දුක්ඛා. දැක්කද? ජරාපි දුක්ඛා. මේ ජීවිතේ දිරනවා. වාහන දිරනවනේ. වාහන දිරනකොට කෑලි හැලෙනවා. ටින්කරින් කරන්න වෙනවා. මේ ජීවිතෙත් කෑලි හැල්ලා ටින්කරින් කරන්න වෙනවා. පරණ වාහනයක් වගේ මේ ජීවිතේ දිරනවා. මේ අස්ති දිරනවා. ඔස්ටියෝපොරොසිස් කියලා කියන්නේ. වාහනේ චැසි එක දිරනවා වගේ අපේ මේ අස්ති දිරනවා. තේරෙනවද? වාහනේ එන්ජින් එක සාමාන්‍යයෙන් කියන්නේ බෝර් කරනවා කියලානේ කියන්නේ. දුවලා රත් වෙලා නේද? එන්ජින් එක නරක් වෙනවා. බයිපාස් කරනවා කියන්නේ ඒ වගේ එකක්. මෙයාගේ හાર્ට් එක බෝර් කරනවා කියලා අපි කියන්නේ එන්ජින් එක බෝර් කරනවා කියලා කිව්වට. තේරෙනවද? අපි ඒකට බයිපාස් කියලා කියනවා. තේරෙනවද? දැන් ඔය ඇසේ සුද මතු වෙනවනේ. ටින්කරින්. දත් ගැලවෙනවා. තේරෙනවද? පරණ පාට පෙනුම නැති වෙනවා. ජරා කියලා කියන්නේ ඒකයි. ජරා කියන්නේ pāli වචනය. සිංහල පරිවර්තනයෙන් ගත්තට පස්සේ ජරා කියන වචනේ සිංහල තේරුම තමයි දි รา පත් වීම. මේ අපි හැම දිනාගේම ජීවිත දිරනවා. දිරලා එකතැන වැටෙනවා.
පුතේ කියන අකුරු දෙක කියාගන්න බැරි වෙනවා. තමන්ම ගන්න හුස්ම තමන්ට ගන්න බැරි වෙලා හුස්ම හිර වෙනවා. එහෙම ජීවිතයක්. ඔත්පල වෙනවා. මීටර 100 200 400 මැරතන් දීපු අයට රෝද පුටුවට වැටෙන්න වෙනවා. එකතැන උඩුකුරු සයනේ වැටිලා මාස අවුරුදු ගණන් ඉන්න වෙනවා. ඇතැම් විට එක තැන මිදලා ඇඟේ තුවාල දානවා. එහෙම ශරීර, එහෙම ජීවිත. මේකනේ දුක කියන්නේ. දැක්කනේ අර කලින් අහපු ප්‍රශ්න ටික වගේද මේ ටික. දැන් ලෝකේ සදාකාලිකයිද නැද්ද? ඕක අපිට පිළිතුරු ලැබුණත් එකයි නැතත් එකයි. නේද? තථාගතයන් වහන්සේ වර්ණේ මත ඉන්නවද නැද්ද? අපිට ඒකට උත්තර අවශ්‍යත් නැහැ. මොකටද? කිසි තීරුවක් නැහැනේ. ලෝකෙට කෙලවරක් තියනවද? කෙලවරක් නැද්ද? බලන්න බුදුරජාණන් වහන්සේ ඉලක්කයට ගන්න හැටි. උන්වහන්සේට මුළු තුන් ලෝක ධාතුවම අවබෝධ වුණා. නමුත් උන්වහන්සේ අදාළ චුට්ට අපිට දීලා තියෙනවා. උන්වහන්සේට අවබෝධ වෙච්ච එකෙන් අදාළ චුට්ට තමයි අපිට දීලා තියෙන්නේ. තථාගතයන් වහන්සේට අවබෝධ වෙච්ච සියල්ල දුන්නා නෙමෙයි අපිට. අපිට සසරෙන් එතර වෙන්නට අවශ්‍ය ටික දුන්නා. ඒකනේ වෙන්න ඕනේ. තේරෙනවද කියන එක? උන්වහන්සේ දේශනා කරනවා මරණම්පි දුක්ඛං. කුමන වර්ගයේ සම්බන්ධතා තිබ්බත්, කුමන වර්ගයේ වටිනාකම් තිබ්බත්, කුමන අයුරින් දීපල වස්තුව තිබ්බත්, කොච්චර ප්‍රසිද්ධ වුණත්, කොච්චර ජනයාට ප්‍රිය කෙනෙක් වුණත්, අපි පාරට බැහැලා යනකොට අපේ පසුපසින් දහස් ගාණක් පිරිවරාගෙන ආවත් මරණම්පි දුක්ඛං. මරණයටපත් වුණාට පස්සේ තනි ගමනක් යනවා. සුසානිය දක්වායි වැඩි මුණුත් අපේ සොවින්, අපේ අභාවයෙන් මාසයක් අඬයි. ඊට පස්සේ තම තමන්ගේ ජීවිත ගෙවන්නේ නැද්ද? අපි හැම දෙනාම එහෙමනේ. දැන් අපේ කවුරු හරි මේ අභාවයටපත් වෙලා තියෙනවනේ. නමුත් දැන් ඒ හේතුවෙන් අපි අභාවයටපත් වෙන්න කල්පනා කරේ නෑනේ. අපි ජීවත් වෙලා ඉන්නට පින් දිදි අපේ ගමන අපි යනවා. නේද? මරණම්පි දුක්ඛං. මේක එක්තරා පැත්තෙන් ගන්න විහිළුවක්. අරම මුලින්ම කිව්වේ ඒකයි. අපි අයිතිවාසිකම් කියනවා. අයිතිවාසිකම් කී දුක් විඳිනවා. අපිට අයිතිවාසිකම් කියන දෙයක් නැත්තම් මේ හිතේ පුදුම නිදහසක් තියෙන්නේ. සනීපෙට නිින්ද යනවා කියන එකත් ලොකු නිදහසක්. ගොඩක් දෙනෙක් ඒකත් නැති කරගෙන වර්තමානයේ තුල ස්මාර්ට් ෆෝන් එක නිසා දුකයි කියන්නේ. සනීපෙට නිඳා ගන්න එක නැති කරගත්තනේ ෆෝන් එකක් නිසා. කොච්චර අපරාධයක්ද බලන්නකෝ. නේද? ඒ වගේම උන්වහන්සේ දේශනා කරන මේ ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක. ඒ කියන්නේ ආදරය කරන අපිව දාලා යනවා. ජීවතුන් අතර ඉද්දිත් දාලා යනවා, මැරිලත් දාලා යනවා. මරණයට පස්සේ කොහොමද අපිව දාලා යනවනේ? තේරෙනවද? ඇතැන් අය අපි ජීවතුන් අතර ඉද්දී, ජීවතුන් අතර ඉද්දී ඔයත් එක්ක මට ඉන්න බෑ, අපිරියයි. මට බෑ මේ පෞල් ජීවිතේ ගෙවන්න. මට ඇති දැන් මේ ඔට්ටු උනා කියලා දාලා යනවා. එතකොට ඒ මැත්තේ නැහි ඉන්නවනේ. මොකද්ද ඒක? දුකක්. ඒ වගේම අප්‍රියයන් සමග එකට එකතු වෙන්න වෙනවා. අකමැති කසාදවල පැටලෙනවා. මුලින් නම් හිතෙන්නේ රාජකුමාරයෙක්, සුර කුමරෙක්, සුර කුමරියක්, දෙව්දුවක් තමයි දැන් මේ මම මේ සරණ පාවා ගන්න දෙව්දුවක් කියලා හිතෙන්නේ. අවුරුද්දක් දෙකක් යන රාස්සනියක්. එමෙතන රාක්ෂයෙක්. කල් ගත වෙන්න ඕනේ රාක්ෂයාගේ දත් පේන්න. රාක්ෂණීගේ කේවලු කඩාගෙන වැටෙනවා පේන්න ටිකක් කල් ගත වෙන්න ඕනේ. දුකක්. ගැළපෙන කෙනා හමු නොවීම දුකක්. තේරෙනවද? සුදුසු කෙනා මුණ නොගැහිම දුකක්. දරුවන් පවා ඇතැම් විට දෙන්න ආදරය කළා ආදරෙන් ඉන්න නෝනයි මහත්තයයි නොගැලපෙන දරුවෝ ලැබෙනවා. ඒ අම්මයි තාත්තා ජීවිතේම දුක් විඳිනවා. එහෙම වෙනවා. අප්‍රියන් අපිට ලැබෙනවා, මුණ ගැහෙනවා. මේක තමයි අවබෝධ කරන්න කිව්වේ. මේ හැම දුකකටම හේතුව තණ්හාවයි කියලා විස්තර කරන උන්වහන්සේ. දුක්ඛ සමුදය. ආසාව නිසා උපදින හැම ජීවිතයකම දුක් විඳින දෙයක් ලැබෙනවා. මේ ජීවිතේ විතරක් නෙවෙයි, අපි හිතුව මේ ජීවිතේ සැපේ ඉන්නවා, දුකක් නැහැ. අපි වටයි නැහැ, අපිට අවනතයි, ආදරේ, ලෙන්ගතුයි. තේරෙනවද?
නමුත් මේ ජීවිතයේට ඒක తాවකාලිකයි. මේ ජීවිතය අපිට ආදරය කරන ලෙන්ගතු අය ලැබුණත් ඊළඟ ජීවිතය අපිට වෛර කරන අය ලැබෙන්න පුළුවන්. සසර කියන්නේ එහෙම එකක්. මේ ලැබෙන ජීවිතේ රැවටෙන්න හොඳ නැහැ. ඊළඟ ජීවිතය ගැන අපි දන්නේ නැහැනේ විස්තර. දන්නවද? දන්නේ නැහැ. නොදන්නා බව ගමනක සසර ගමනක අපි යන්නේ. තේරෙනව? නොපෙනෙන ගමනක් මේක. පෙනිපෙනී යනව නෙමෙයි නොපෙනී යන්නේ. සැලසුම් හද හද යනවා. දුක්ඛ සමුදය තණ්හාවයි. තණ්හාවක් නැත්තම් දුකක් නැහැ. ආස කරන දේවල් නැත්තම් දුක් විඳින්නට හේතු වෙන දේවල් නැහැ. ඒකනේ තණ්හාවෙන් අත් විඳින්න කියලා කියන්නේ. ආසාවෙන් අත් විඳින්න කියන්නේ ඒකයි. ඒකයි කියන්නේ දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න, පින් කරන්න. මේ හැම එකකම නැති වෙන්නේ මොකද්ද? ලෝභය, ද්වේෂය, මෝහය. මේ නිවන් මඟ අපිට ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්න නම් අපිට සීල සමාධි ප්‍රඥාවෙන් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අනුගමනය කරොත් තමයි අපිට අමා මහ නිවනට පත්වන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් භාගතුන්ස පවසනවා මාළුන්ගේ පුත්ත. ඒක නිසා මෙන්න මේ චතුරාර්ය සත්‍ය යම් කෙනෙක් තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් ආන් ඒකේ කිනාට යහපත පිණිස පවතින. ඒක නිසා මාළුන්ගේ පුත්ත මා විසින් ප්‍රකාශ කරන ලද දේ ප්‍රකාශ කළා කියලා මතක තියාගන්න. මා විසින් ප්‍රකාශ නොකරන ලද දේවල් වලට උත්තර හොයන්න ඔට්ටු වෙන්න එපා. අපරාධයක් කියලා නිකන් කාලය. භාගතුන් වහන්සේ මෙම දෙසුම වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මාළුන්ගේ පුත්තයන් වහන්සේ භාගතුන් වහන්සේ වදාළ මෙම දෙසුම ඊටාම සතුටින් පිළිගත්තා කියලා සඳහන් වෙන හොඳකුත් තියෙනව නේද? භාවනා කරන්න කියලා ප්‍රශ්නේ හදාගත්තට ප්‍රශ්නේ නිරවුල් කළ දුන්නට පස්සේ ඒක නිහතමානීව පිළිගත්තා. ආන් ඒකයි වැදගත් වෙන්නේ. අපිට උනත් ඒක හොඳ පාඩමන්නේ. ඒක නිසා මෙම රූපවාහිනී දම් දෙසුමට දායකත්වයෙන් කටයුතු කරලා සද්ධර්මයේ ශ්‍රවණය කළ රැස් කරපු හැම පිනක්ම ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවන් සුව ලබන්නටම හේතු වාසනා වෙත්වා. පුණ්‍ය අනුමෝදනාව. දෙහිවල බෙල්ලන්තර පාර පළමු පටුමගේ පදිංචි චමරි සාගරිකා පතිරණ මහත්මිය, ගීත්ම ප්‍රනාන්දු පුතුණුවන්, නතාලි ප්‍රනාන්දු දියණිය, පියුමි මුරගේ ලේලිය, නුවන් සුරංග බෑණනුවන් යන අය විසින් අද මෙම ධර්ම දානමේ පින්කමට තම සදහැරි දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඉතින් දායකත්වයෙන් කටයුතු කරපු පින්වත් ඔබ හැම දිනාටම මෙම ධර්ම දානමේ කුසලය උතුම් නිවන් පිණිසම මහෝපකාරී වෙත්වා. පිනතුන් බලාපොරොත්තු වෙන්නේ මීට වසර 18කට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන වෙළඳ ව්‍යාපාරික රාජා සනත් ප්‍රනාන්දු නෝබර්ට් ප්‍රනාන්දු පියාණන්ට, ජුලිනෝනා විජේකෝන් මෑණියන්ට, උපුල් ජනරත් ප්‍රනාන්දු සහෝදරයාට, චමරි මහත්මියගේ නැසී ගිය පියාණන් වන KPD ඩයස් මහත්මාට, මෑණියන් වන හේමාවති මහත්මියට, ඩයස් හා අයිරාංගනී කුමාර නායක, සුනිල් ශාන්ත, සරත් කුමාර යන සහෝදරයන්ට සහෝදරියන්ටත් පරලෝක වශයෙන් පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් දායකත්වය දරනවා. තවද දැනට අසනීප තත්වයෙන් පසුවන පියල් ප්‍රනාන්දු, තිස්ස ඇලෙක්සැන්ඩර්, වසන්තා ශ්‍රීමති යන ඥාතීන්ටත් ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය සැලසේවා. එමෙන්ම ප්‍රනීත්, නේජා, නේලී, සෙන්කිත්, දෙව්කිත්, දෙවන්‍යා, මේඝනා, අමාෂා, මලීෂා, සේරා, තෙනුකි, ආවීන්, සෙනායා ඇතුළු සියලුම දරුදැරියන්ටත් අධ්‍යාපන කටයුතු ඉතාමත්ම හොඳින් සඵල කර ගැනීමට ත්‍රිවිධ රත්නය අනන්ත ආශිර්වාදය ලැබේවා. සියලු දෙවියන්ගේ දේව පිහිට රැකවරණ වේවා. දරුවන්ටත් යහපත් සත්පුරුෂ ජීවිත ගතකොට මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත කර ගන්නටත් නිවන් සුවයෙන් සැනසෙන්නටත් මේ හැම පිනක්ම මහෝපකාරී වෙත්වා. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයෝ පිනැති දෙවිවරු අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය බලය අසීසුරු වඩාත් වර්ධනය කරගෙන
දෙවියෝද සැප ලබත්වා පිණිති ඔබ හැම දිනාටම දෙවියන්ගේ දැහැමි දේව ආරක්ෂාව සලසා දෙත්වා දෙවියෝද මෙපින් බලයෙන් අමා නිවන් සුව ලබත්වා. දායක සුපින්වත් ඔබ හැම දිනා නමින් මෙන්ම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරපු සිළු දෙනා නමින් අභාවයටපත් සිළු ඥාතීන්ටත් රටදය සමය වෙනුවෙන් දිවි පිදූ පැවිදි උතුමන්ට ශ්‍රේෂ්ඨ රණවිරුවන්ට එමෙන්ම ලෝකේ පුරා මේ දිනවල පැතිර පවතින කොවිඩ් වෛරසයෙන් ජීවිතවලින් සමුගත් ලක්ෂ සංඛ්‍යාත සෑම සිළු දෙනාටමත් බෞද්ධ මාධ්‍යාලයේ ගරු නිර්මාතෘවර අපවත්ී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ සියලු පින් පරලෝක වශයෙන් සැනසෙල්ල පිණිස වේවා නිවන් සුවයෙන් සැනසෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටත් ශ්‍රී සම්බෝධි වර්තමාන විහාරාධිපති බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරුවනටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් පිණිස පාරමී වේවා. අවසාන වශයෙන් බෞද්ධ මාධ්‍යාලයේ සේවයේ නියුතු සියලුම මහත්ම මහත්මීන්ටත් දායක සුපින්වත් හැම දිනාටමත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු සෑම සිළු දෙනාට මෙන්ම අපගේ දෙමව්පිය වැඩිහිටි ඥාති හිතයිසින් සෑම සිළු දෙනාටමත් මේ රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ නිවන් පිණිස හේතු වාසනා වෙත්වා. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. සදහවත්නි දේශනා පවත්වා වදාළ පින්වත් ස්වාමින් වහන්සේ වරකාපොළ හැලකල තංගෝ විට අමරාවතිය සදහම් සෙනසුන බයකම සමගමාවත ශ්‍රී සම්බුද්ධ රාජ විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය මධ්‍යස්ථානාධිපති පූජනීය කැරණී අජිත පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරාත් කාලයක් ඔබ අප හැම දෙනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නට ශක්තිය ධෛර්යය දෙදොක් නිරෝගී චිරජීවන සම්පත්තියම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනයත් සමගින් බෞද්ධ රූප වාහිනිය මේ පෙරේදී පින්වත් ඔබ දෙසාගෙන දායකත්ව සදහම් දෙසුම මෙලෙසින් නිමවට පත්වෙනවා. පින්වත් ඔබ හැම දෙනාටමත් තෙරුවන් සරණයි. Samidu